සුබ දවසක් දේවදරුවනි මම පාස්ටර් ට්‍රෙවර් සතියක් ඇවරලා තවත් ලස්සන සතියක අපි ඔබ හමුවෙන්ට එනවා ඔබගේ නිවසට අදත් අපි සුපුරුදු පරිදි අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබට අරගෙන එනවා අපේ සභා පවුල අපේ සභාවේ නායකයා පාස්ටර් ඇන්ටන් ඒ වගේම පාස්ටර් ඇන්ටන්ගේ භාර්යාව පාස්ටර් මාලා අපි සියලු දෙනාගේ සුබ පැතීම් ආශිර්වාද අද මේ ලස්සන දවසේ අපි ඔබට අරගෙන යනවා හාලෙලූයා. ඉතින් අපි හිතුවා නැවත වතාවක් අපි දෙවියන් වහන්සේගේ වචනයට යන්න ඉස්සෙල්ලා අපි කෙටි නමස්කාර ගීතිකාවක් ගායනා කරලා දෙවියන් වහන්සේගේ නාමය ඔසවලා උන්වහන්සේගේ අභිමුඛය පිළියෙල කරන්න අද දවසේ. ඒ නිසා ඔබ දන්නවා නම් අපි එක්කල මේ ගීතිකාව ගායනා කරන්න පුළුවන්. ඔබට දෙවියන් වහන්සේ ආදරේ. Amen.
නිසා ඔබ නිසා මා නිසා ගඟ ගැලුවේ අප නිසා මා නිසා ගඟ ගැලුවේ මා නිසා. ඔව් ස්වාමිනී, එලේ ගඟ ගැලුවේ ස්වාමින් වහන්සේ මුළු මිනිස් සම්හතිය උදෙසා ස්වාමිනී. ඔබ වහන්සේගේ ප්‍රේමය, දේව ප්‍රේමය මේ මනුෂ්‍යයට ඔබ වහන්සේ පෙන්වන්නට ඕන නිසා ස්වාමිනී. ඔබගේ නම ප්‍රේමයයි ස්වාමිනී. ඔබ ප්‍රේමය දෙවියන් වහන්සේ. ඔබ ඊයේත් අදත් හෙටත් හැමදාම එක වගේ ස්වාමිනී. ඔබ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ස්වාමිනී. ඔබගේ ප්‍රේමයෙන් කිසි දරුවෙක්ව වෙන් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නැවත ස්තුති කරනවා. ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කුරුසේ පූජාව ස්වාමිනී. ඒ කුරුසේ පූජාව කරුණු කොටගෙන ස්වාමීන් වහන්සේ අපි අද නිදහස් වෙලා තියෙනවා ස්වාමිනී. අපි පාපයෙන් නිදහස් වෙලා තියෙනවා ස්වාමිනී. අපි ඔබ වහන්සේගේ තුරුලට ඔබ වහන්සේ අරගෙන තියෙනවා ස්වාමිනී. මේ මිලය දෙවියන් වහන්සේ කිසිම මුදලකට අපිට සීමා කරන්න බැහැ ස්වාමීන් වහන්සේ. දිරායන රන් රිදී වගේ නෙමෙයි ස්වාමිනී. ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල අවංක ලේවලින් ඔබ වහන්සේ අද අපිව මිලදී අරගෙන ඔබ වහන්සේ අපිව අද නිදහස් කරලා තියෙන නිසා, ඔබ වහන්සේගේ පුත්‍රකමට අපිව අරගෙන තියෙන නිසා අපි ඔබ වහන්සේට සැබවින්ම ස්තුති කරනවා ස්වාමිනී. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. 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 Thank you God. Thank you, sweet Holy Spirit. Thank you, my Jesus. Abba, Father, we love you, Lord. Thank you, Jesus. Shamakaturiya, Shamakaturiya, Reshamikuriya, Shamakaturiya. Thank you, Jesus. Namadinam, Obamasamine.
Oh shama mama katuria la shama kate. Ishama mama katuria la shama kate. Sikotoria la shama kate. Oh hallelujah, hallelujah. Krishna katuria la shama katu. Preshananduria la shama kate la shakatu. Oh shakaturia la shama kate. Zunkotoria la shamakaturia la shame. Iseketoria la shamakate. We praise you, Lord. We lift your name above all other names, Jesus. Your name is far above all other names, Lord. We believe in you, Jesus, and we trust in your name. We trust in the word of God that has the power to effect changes in my life and in yours. We believe in you, Lord, and we love you, sweet Holy Spirit. We love you with all our hearts, and the word of God is made effectual through the love of Christ Jesus. In the name of Jesus Christ of Nazareth. Amen. Amen. Thank you, Jesus. Thank you, Holy Spirit. Amen. ජේසුපීටයි අපි දෙවන් වහන්සේගේ වචනයට යන් දෙවන් වහන්සේගේ පණිවිඩය අද දවසේ අද සතියේ දෙවන් වහන්සේ මොකක්ද අපිට කතා කරන්න කියලා අපි බලන්ට යනවා. උන්වහන්සේ කතා කරන්නට යනවා උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා. උප්පත්ති 39 පළවෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා. ඉතින් අද ඇත්තටම මම ඔබ එක්කලාද කතාවක් බෙදා ගන්නට යන්නේ පරණ කිවිසුමෙන්. බලවත් දෙවියන් වහන්සේගේ සේවකයෙකු ජෝසප් ගැන අපි හුඟක් දෙනෙක් දන්නවා. ජෝසප්ලා කිහිප දෙනෙක් ගැන බයිබලයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ජෝසප් ඇවිල්ලා යාකෝබ්ගේ 11 වෙනි පුතා යෝසප් ගැන තමයි ඉතින් අපි අද කතා කරන්නේ. ඉතින් මගේ කතාවේ මාතෘකාව අද දෙවියන් වහන්සේ මට දීපු පණිවිඩය තමයි සඵලත්වය. සඵලත්වය. ඉතින් මේ සඵලත්වය කියන එක කියපු සැනෙන් සමහර වෙලාවට හුඟක් දෙනෙක් මේ වචනේ ඔබ අහගෙන ඉන්න වෙලාවේ ඔබට සමහර වෙලාවට හුඟක් ප්‍රීතියක් ගෙන දෙන වචනයක්. මොකද අපි අද ජීවිතයේ මනුෂ්‍යයන්ගේ බැලුවොත් අපි ජීවිත රටාව නැත්තම් මනුෂ්‍යයන්ගේ බලාපොරොත්තුව අපි අද හුඟක් වෙලාවට අපි අධ්‍යයනය කරලා අපි බැලුවොත් ඔක්කොමල්ලගේ කැමැත්ත තමයි සඵල වෙන එක. දැන් මේ සඵලත්වය කීප ආකාරයකට අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට හුඟක් සඵලත්වයේ මනුෂ්‍යයන් ප්‍රකාශ කරන්නේ පෙන්වන්නේ ඔවුන්ගේ ජීවිතෙන් මේ භෞතික සඵලත්වයේ එහෙම නැත්නම් මේ මුදල් කොච්චර ඔබ රැස් කරලා තියනවද එකතු කරලා තියනවද ඔබගේ බැංකු ගිණුම කොච්චර තරද බැංකු ගිණුම් කීයක් තියනවද ඔබට දේපොළ නම් ඔබට කොච්චර තියනවද වාහන කොච්චර තියනවද එහෙමත් නැත්නම් සමහර වෙලාවට මනුෂ්‍යයන් සඵලත්වය පෙන්නනවා උන්ගේ ජීවිතවලින් රත්තරන් එහෙමත් නැත්නම් රත්තරන් මාල චේන් දාගෙන සමහර වෙලාවට අපි දකිනවා ඔවුන් පෙන්නනවා ඔවුන් ඉතාමත් පොහොසත් මනුෂ්‍යයන් හැටියට. ඉතින් මේ හුඟක් වෙලාවට මනුෂ්‍යයන් කැමති අද මේ භෞතික සඵලත්වය එහෙමත් නැත්නම් පිටස්තරේ පෙන්වන්න ඔබ කොච්චර සඵලද කියලා. නමුත් ඇතුළාන්තේ අපි දකිනවා හුඟක් මනුෂ්‍යයන් මේ භෞතික සඵලත්වය පිටිපස්සේ යන එළවන මනුෂ්‍යයන්ගේ ඇතුළාන්තේ හුඟක් වෙලාට මේ පිටස්තරේ දකින සඵලත්වය ඇතුළාන්තේ දකින්නේ නැහැ. ඉතින් අපි අද කාටත් ඇඟිලි දික් කිරීමක් නෙමෙයි අපි බලන්ට යනවා දෙවියන් වහන්සේගේ වචනයෙන් මොකද්ද සඵලත්වය කියන්නේ කියලා. ඉතින් අද අපි හුඟක් වෙලාට අපි අද ලෝකයේ එහෙම නැත්නම් අපි ජීවත් වෙන රට අපි ජීවත් වෙන වාතාවරණය අපි බැලුවොත් හුඟක් මිනිස්සු අද තරඟකාරී ස්වභාවයකට තමයි ජීවිතය හැඩගස්සගෙන ගමන් කරන්නේ. මොකද හුඟක් දෙනෙක් ආසයි තමාගේ වස්තුව රැස් කරන්නේ. වස්තුව සමහර වෙලාවට
තමා උදෙසා රැස් කිරීමක් වෙන්න පුළුවන්, නැත්නම් තමාගේ දරුවන් උදෙසා රැස් කිරීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉදිරිය තව අවුරුදු 10ක් 20ක් ගැන හිතලා ඒ වෙනුවෙන් මුදල් හම්බ කිරීමක් සමහර වෙලාවට මනුෂ්‍යයන් කරනවා. ඉතින් නමුත් ඇත්තටම හරි ලස්සනයි බයිබලයේ දෙවියන් වහන්සේ කතා කරන සඵලත්වය ගැන. ඉතින් මේ සඵලත්වය ගැන කතා කරනකොට බයිබලයේ විශේෂයෙන් කතා නොකරම බැරි පුද්ගලයෙක් තමයි ජෝසප් කියන්නේ. ඉතින් මම කිව්වා ජෝසප්ලා හුඟක් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. මොකද යේසුස් වහන්සේගේ මේ පොළොවේ තාත්තත් යෝසප්. නමුත් ඒ යෝසප් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම ඔබ පරණ ගිවිසුමට ගෙනියන්න යනවා. මේ පරණ ගිවිසුමේ යෝසප් කියලා පුද්ගලයෙක් හිටියා. ඇත්තටම ඔහුගේ පියා යාකෝබ්, මං හිතන්නේ දැන් ඔබට හුඟක් දෙනෙක් දන්නවා යාකෝබ් කියන්නේ කවුද කියලා. යාකෝබ්ට තමයි මුල් වතාවට ඊශ්‍රායල් කියන නාමය දෙවියන් වහන්සේ ලැබුවේ. ඉතින් මේක පරණ ගිවිසුමේ තියෙන. ඉතින් අද දවසේ අපි යාකෝබ් 39 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා අපි මෙනෙහි කරන්නට යනවා. ඉතින් මේ බයිබලයේ කියවන්න ඉස්සෙල්ලා පොඩි කෙටි හැඳින්වීමක් දෙන්න ඕනේ. මේ යාකෝබ් ගැන සහ යෝසප් ගැන. යාකෝබ් කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ කැඳවපු පුද්ගලයෙක්. ඒ කියන්නේ ඊශ්‍රායල් පටන් ගැනීමේ හිටපු මුල් පියවරේ, මුල් පියෙක්. ඉතින් ඔහුට පිරිමි දරුවන් විතරක් 12 දෙනෙක් හිටියා. ඉතින් මේ 12 දෙනා ගැන තමයි හුඟක් වෙලාට බයිබලයේ කතා කරන මේ ගෝත්‍ර 12. ඉතින් ඔබට පුළුවන් දීර්ඝ කියවීමකට යන්න බයිබලයේ උප්පත්ති පොත. මොකද ඔබ කියවනකොට තමයි ඔබගේ දැනුම අවබෝධය වැඩි වෙන්න යන්නේ. ඔබ කියවනකොට තමයි දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වීම එදිතරව දෙන්න යන්නේ. ඒ කියවන, ඒ මෙනෙහි කරන වචනේ ඔබගේ හදවතේ රඳාගෙන ඒ අවශ්‍ය ස්ථානවලට ඒ වචනේ ඔබ ප්‍රකාශ කරනකොට තමයි ඔබ දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න යන්නේ අද වගේ දවසක. ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර කතා කරන්න යනවා. ඉතින් මේ යාකෝබ්ට පිරිමි දරුවන් පමණක් 12 දෙනෙක් හිටියා. තවත් ගැහැණු ළමන් හිටියා. නමුත් ඒ ගැහැණු ළමයි ගැන එච්චර හැඳින්වීමක් සඳහන් කළා නැහැ. ඉතින් මට ඕනේ අද දවසේ මේ දරුවන් 12 දෙනාගෙන්, මේ පිරිමි ළමන් 12 දෙනාගෙන් 11 වෙනි දරුවා තමයි මේ යෝසප් කියන්නේ. ඉතින් මේ යෝසප් කියන මේ ලොකු කතාව කෙටි කරලා ඔබට කියන්න ඕනේ. අපිට කාලේ ඉතාම වැදගත් අද දවසේ. ඉතින් මේ යෝසප්ට තමයි මේ තාත්තා පියා හුඟක් ආදරය කරේ. ඉතින් සමහර වෙලාවට අදත් ඔබ දෙමව්පියෙක් නම් සමහර වෙලාවට ඔබට දරුවන් එක්කෙනෙක්ට වැඩිය ඉන්නවා නම් ඔබ සමහර වෙලාවට මම කියන්නේ හැම දෙමව්පියම කියලා. සමහර වෙලාවට සමහර දෙමව්පියන් හුඟක් වෙලාවට එක දරුවෙක්ට හුඟක් වෙලාවට ආදරය කරනවා අනිත් දරුවන්ට වැඩිය. ඉතින් ඒක අපි දකිනවා. ඒක හංගන්න දෙයක් නෙමෙයි. ඉතින් මේක එදත් තිබ්බා. ඒක අදත් තියෙනවා. මම දකිනවා සමහර පවුල්වල. ඉතින් මේ යෝසප් කියන පියා මේ 11 වෙනි පුතා ජෝසප්ට හුඟක් ඇලුම් කරා කියන්නේ ඔහුට කියලා වෙනම වස්ත්‍රයක්, ලස්සන වස්ත්‍රයක් මස්සලා දුන්නා ඔහුගේ ආදරය පෙන්වන්නට. ඉතින් මේ පුතාට හුඟක් අනික් සහෝදරයන් ඊර්ෂ්‍යා කරන්න හේතුවක් තිබ්බා. මොකද පියාගේ ආදරය, ප්‍රශංසාව හැමතිස්සෙම යෝසප් තමයි ලැබුවේ. ඉතින් එක දිනයක මේ කතාව කෙටි කරලා කියනකොට මේ යෝසප් අවුරුදු 17ක් වෙලා වයස ඇති ඉන්න වෙලාවේදී මේ යෝසප් මේ සහෝදරයන් මරන්න තීරණය කරා. ඉතින් මේ මරන්න තීරණය කරන වෙලාවේ ඒ සහෝදරයන් 12 දෙනාගේත් ලොකුම සහෝදරයා රූබන් ඔහුට අනුකම්පාවක් හිතිලා ඔහු කිව්වා නැහැ, අපි මෙයාව මරන්න ඕනේ නැහැ. අපි මෙයාව විකුණමු වහල්කමට මිසරයන්ට, එහෙම නැත්නම් ඊජිප්තු දේශයට කියලා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට මේ කෙටි කතාව කෙටි කරලා කියනකොට ඔහුව වහල්කමට ඊජිප්තු දේශයට ඉස්මායිල් වරුන් ලව්වා ඔහුව වහල්කමට විකුණුවා. ඉතින් මේ වහල්කමට විකුණලා ඔහුව මිලදී ගත්තේ එදා ඒ ඊජිප්තු දේශයේ නැත්නම් මිසර දේශයේ නායකයාගේ ඇමතිවරයෙක් වන පොතිපර් කියන පුද්ගලයා. ඉතින් දැන් මෙතෙන් සිට මම මේ කතාව බයිබලයෙන් ඔබට කියවලා ඊට පස්සේ විග්‍රහ කරලා අපි මෙනෙහි කරන්න යනවා. මොකද්ද, කොහොමද ඌ සඵල වුනේ, ඒ සඵල වෙන්න හේතුව මොකද්ද කියලා අපි බලනවා. ඒ සඵලත්වය
කොහොමද අපි අද දේව දරුවෙක් හැටියට අපේ ජීවිතයේ අපි ඒ සඵලත්වය ලබා ගන්නේ කොහොමද? ඒ සඵලත්වය අපි භුක්ති විඳින්නේ කියලා. ඉතාමත් ලස්සන මාතෘකාවක්, ලස්සන කතාවක්. මේ යෝසප් ගැන කතා කරනකොට අපිට හුඟක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් අද දවසේ මම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, පියාණනි මොකද්ද මම ඔබ වහන්සේගේ දරුවන් සමග බෙදාගන්නේ? ඊයේ දවසෙත් මම ඇහුවා. ඉතින් මේ පණිවිඩය තමයි ස්වාමීන් වහන්සේ අද ඔබට මට කතා කරන්න. ඉතා ලස්සන කතාවක්, හොඳට ඔළුවේ දාගන්න. මම ඊටත් කැමති, ඊටත් වැඩි කැමති ඔබ බයිබලය ගැන බයිබලය කියවන්න ඕනේ. තවත් හුඟක් දේවල් මේ ගැන උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අපි යමු ඉතා ඉක්මනට උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා මම කියනවා, ඔබට අහගන්න පුළුවන්. එහි මාතෘකාව කියන්නේ මේ යෝසප් පොතිපර්ගේ නිවසෙහි විසීම කියන මාතෘකාව. ඒක කියනවා යෝසප් මිස්රයට ගෙන යන ලද්දේ. මම ඔබට කිව්වා ඒ ගැන. ඔහුව වහල්කමට මිස්ර ජාතිකයන්ට විකුණන්න තීරණය කරා ඔහුගේ සහෝදරයන්. එතන කියනවා මම හිතන්නේ රිදී කාසි 20කට වගේ ගානකට තමයි ඔහුව ඒ දවස්වල විකුණේ. ඔහුගේ වයස අවුරුදු එතකොට 17යි. එතකොට මේ යෝසප් ඒ මිලදී ගත්ත වහල්කමට මිලදී ගත්ත පුද්ගලයා තමයි ඒ රටේ එදා නායකයා හිර වෙලා හිටපු කෙනාගේ ඇමතියෙක් වන පොතිපර් කියන මුලාදෑනියෙක් තමයි ඔහුව මිලදී ගත්තේ. ඉතින් මේ කතාව කියන යෝසප් මිස්රයට ගෙන යන ලද්දේය. පාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයෙක් වූ මිස්රයෙක් වන පොතිපර් ඔහු එහි ගෙන ගිය ඉස්මායිල් වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේය. ස්වාමින් වහන්සේ යෝසප් සමග වූසේක. දැන් මේ බයිබල් පදය කියවනකොට පළවෙනි දේ මට ඕනි ඔබගේ අවධානය යොමු කරන්නට ස්වාමින් වහන්සේ යෝසප් සමග වූසේක. දැන් මේක තමයි ඉතාමත්ම බලවත් දේ. ඔහුව අන් ජාතීන්ට විකුණුවා. ස්වාමින් වහන්සේ ඔහුව අත්ඇරියේ නැහැ. ඔහුගේ සහෝදරයන් ඔහුට වෛර කරා. ඔහුගේ පියාගේ ප්‍රේමයෙන් උදුරගත්තා. ඔහුගේ යාකෝබ් පියාගේ ප්‍රේමයෙන් උදුරගත්තා. සහෝදරයන් ඔහුව වෛර කරා, ඔහුව මරන්න ගියා. දැන් ඔහුව විකුණුවා. නමුත් එක්කෙනෙක් එයාව තාම අතහැරියේ නැහැ. ඒ තමයි දෙවියන් වහන්සේ. සර්ව බලධාරී විශ්වය මැවුම්කාර දෙවියන් වහන්සේ. ඉතින් මම බයිබලයේ පල්ලෙහාට යන්න ඉස්සෙල්ලා මම ඔබට කියන්න ඕනේ පළමුව දේ, ඔබව අද කවුරු අතහැරියත්, කවුරු ඔබට එපා ඔබව එපා කරත්, කවුරුත් ඔබව නින්දා අපහාස කරත්, කවුරුත් ඔබ ගැන අගුණ කතා කරත්, එක්කෙනෙක් තාම ඔබට ආදරෙයි. ඔබ ගැන ඔහුගේ අවධානය තාම ඔහුගේ ඇස් ඔබ සමග තියන්ට යනවා. ඔහු කවදාවත් ඔබව අතාරින්නේ නැහැ. ලෝකාන්තිමය දක්වා ඔබ සමග ඉන්ට යනවා. ඒ තමයි දෙවියන් වහන්සේ. ඉතින් එදත් මේ කොච්චර සහෝදරයන් ඔහුට අතවැර කරත්, ඔහුට නින්දා අපහාස ගෙනාවත් එක්කෙනෙක් තාම ඔහු සමග ඉන්නවා, ඔහු අතාරින්නේ නැතුව. ඒ තමයි ස්වාමින් වහන්සේ. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ පරණ කිවිසුමේ අපි සඳහන් කරන විදියට. ඉතින් යෝසප් ස්වාමින් වහන්සේ යෝසප් සමග වූසේක. ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමි වූ මිස්රයාගේ ගෙහි සිටියේය. දෙවනි පදය. පළවෙනි එක දෙවියන් වහන්සේ ඔහු සමග හිටියා. ඔහු විකුණුවත් දෙවියන් වහන්සේ ඔහු සමග හිටියා. දෙවනි එක ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමි වූ මිස්රයාගේ ගෙහි සිටියා. දෙවනි එක සඵලවත් මිනිසෙක්. සඵලවත් මිනිසෙක්. බලන්න බයිබලයේ කතා කරන මේ ලස්සන වචන. කිසි දෙයක් ගෙනිච්ච නැහැ මිස්රයට යනකොට. වහල්ලෙක් හැටියට මං හිතන්නේ ඒ ඇඳගෙන හිටපු වස්ත්‍රය විතරයි ඔහු ගාව තියෙන්න ඇත්තේ. වස්ත්‍රය විතරයි. නමුත් මේ වස්ත්‍රය පිටින් ගිය ඒ යෝසප් මිස්රයාගේ නායකයාගේ ගෙදරට ස්වාමින් වහන්සේ කියනවා ඔහු සඵලවත් මිනිසෙක්. සඵලවත් මිනිසෙක්ව ස්වාමි වූ මිස්රයාගේ ගෙහි සිටියේ. සඵලවත් මිනිසෙක්. අපි මේ ගැන අපි තව කතා කරන්න යනවා. සඵලත්වය. සඵලත්වය කිසිම අතේ මුදලක් නැතුව වස්ත්‍රය විතරයි ඔහුට තිබ්බේ. වස්ත්‍රය පිටින් ඔහු ගියේ.
මිසර දේශයට වහල්කමට නමුත් ස්වාමින් වහන්සේ එතන ඔහුව සඵල කරා කියනවා. අපි බලන්න යනවා මොකද්ද මේ කතා කරන සඵලත්වය කියලා. ඉතින් මේ වචනය හදවතේ රඳව ගන්නට අපි කතා කරන්න යනවා. ඊට පස්සේ 39 වෙනි පරිච්ඡේදයේ උප්පත්ති 3 වෙනි පදය ඉතා තව වැදගත් දෙයක්. ඔහුගේ ස්වාමියා ස්වාමින් වහන්සේ ඔහු සමග සිටින බව ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණු වෙන්නට සලස්වන බවත් දුටුවෝය. හාලෙලූයා. මම නැවත ඔබට කියන්න. ඔහුගේ ස්වාමියා ස්වාමින් වහන්සේ එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ ඔහුගේ ස්වාමියා කවුද? ප්‍රොතිපර්. ප්‍රොතිපර් දැක්කා මේ දෙවියන් වහන්සේ ඔහු සමග සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණු වන්නට සලස්වන බවත් දුටුවෝය. හාලෙලූයා. හාලෙලූයා. අපි මේ ගැන මෙනෙහි කරන්න යනවා. මම ඉස්සෙල්ලා මේ බයිබල් පදේ කියලා ඊපස්සේ මෙනෙහි කරන්න යනවා. යෝසප් ඔහුගේ කරුණාව ලැබ ඔහුට මෙහෙ කළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට බාර දුන්නිය. තමා සන්තක සියල්ල ඔහු අතට බාර දුන්නිය. ප්‍රොතිපර් කියන ඒ නායකයා තමා සන්තක සියල්ල කාටද දුන්නේ? මේ යෝසප්ට දුන්නා, බාර දුන්නා මැනේජ් කරන්න. රයිට්? ඊට පස්සේ ඔහු තමාගේ ගෙට සහ සමාසන්තක සියල්ලට ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමින් වහන්සේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේ යෝසප් නිසා මිසරයාගේ ගෙට ආශිර්වාද කළසේක. ගෙයි සහ කෙතෙයි ඔහුට තිබුණා වූ ගෙයි සහ කෙතේ ඔහුට තිබුණා වූ ගෙයි සහ කෙතෙයි මේ ප්‍රොතිපර්ට තිබුණා වූ සියලු දේ සියල්ලන් කෙරෙහි ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. ස්වාමින් වහන්සේ දියුණු වෙන්නට සැලසුසේක. ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. ස්වාමින් වහන්සේ යෝසප් සමග සිටිසේක. යෝසප් කළ සියල්ල ස්වාමින් වහන්සේ සඵල කළසේක. ලස්සන වචනයක්. මුලින්ම මම ඔබට කියන්න ඕනේ යෝසප් මිස්ර දේශයට විකුණපු වෙලාවේ ඔහුගේ සහෝදරයන් ඔහුගේ දෙමව්පියන්ගේ ප්‍රේමයෙන් වෙන් කරපු වෙලාවේ යෝසප්ට සාමාන්‍ය මිනිසෙක් නම් යෝසප්ටත් මං හිතන්න ඇති සමහර වෙලාවට හැඟෙන්න ඇති තරහ, කෝපයක්, වෛරයක්. නමුත් ඒ තරහ, කෝපය, වෛරය මේ මම හිතනවා යෝසප්ගේ ජීවිතේ තියෙන්නේ නැතුව ඇති කියලා. මොකද ඔබට මට සාමාන්‍ය මේ වගේ දෙයක් වුණාම ඉස්සෙල්ලාම අපිට එන්නේ වෛරය. අපිට එනවා කේන්තියක්. අපිට එනවා තිත්තකම අපේ ජීවිතේ එකපාරට ඇතුල් වෙනවා. මං පාඩමක් උගන්වනවා මට මේ දේ කරපු මිනිස්සුන්ට කියලා ටක් ගාලා ඔබගේ ජීවිතේට මේ වගේ අදහසක් සිතුවිල්ලක් එන්න පුළුවන්. නමුත් යෝසප් පරණ දේ සිහි කරේ මතක් කරේ නැහැ. මොකද වැදගත්කම ඇවිල්ලා ඔහු සමග ස්වාමින් වහන්සේ හැම වෙලාවෙම හිටියා. කවුද? දෙවියන් වහන්සේ ඔහු සමග හිටියා. ඒකයි බයිබලයේ කියන්නේ උප්පත්ති 39 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා ඔහුව වහල්කමට විකුණුවත් ස්වාමින් වහන්සේ යෝසප් සමග සිටිසේක. ස්වාමින් වහන්සේ යෝසප් සමග සිටිසේක. අද ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ජීවිතයේ ගැලවුම් කාර්යය හැටියට ඔබ පිළි අරගෙන තියෙනවා නම් මට ඔබට එක දෙයක් සඳහන් කරන්න ඕනේ. පළවෙනි දේ දෙවියන් වහන්සේ ඔබ සමග ඔබ තුල වාසය කරනවා ඔබගේ ජීවිතයේ. ඔබ කොයි දේශයකට ගියත්, ඔබ කොයි නගරයකට ගියත්, ඔබ කොයි ස්ථාන මාරුවක් අරන් ගියත් මතක තියාගන්න ඔබ සමග එක්කෙනෙක් ගමන් කරනවා. ඔබ සමග එක්කෙනෙක් ඉන්නවා රැඳිලා. එයා කවදාවත් ඔබව අතාරින්නේ නැහැ. එයාගේ නම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔයා සමග ඔයා තුල වාසය කරනවා. ඔයාගේ හදවත නැමැති මාලිගාවේ. එදත් දෙවියන් වහන්සේ මේ යෝසප් සමග හැමතිස්සම හිටියා. යෝසප් කරපු හැම දෙයකටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. ඒ වගේ අද දවසේ මම ඔබට කියනවා ඔබ මොන ස්ථානයේ ජීවත් වුණත් කනස්සලු වෙන්න එපා, දුක් වෙන්න එපා.
කනස්සලු වෙන්න එපා, දුක් වෙන්න එපා. හැමදේම දෙවියන් වහන්සේ ඔබගේ යහපතට පෙරලන්ට යනවා. ඒ නිසා යෝසප් මේ වෙලාවේ මොකද කරේ? යෝසප් සමග දෙවියන් වහන්සේ හිටපු නිසා ඊට පස්සේ කියනවා ඔහු සපලවත් මිනිසෙක්ව තම ස්වාමී වූ මිශ්‍රයාගේ ගෙහි සිටියේක. සපලවත් මිනිසෙක්ව ස්වාමියාගේ ගෙහි සිටිසේක. එතකොට මොකක්ද මේ කතා කරන සපලත්වය? අපි දන්නවා යෝසප් ඇඳන් හිට වස්ත්‍රය පිටින් තමයි මිසරයට වික්වේ. නමුත් ඒ ස්ථානයේ ඔහු සපල වුණා. ඔහු සපල වුණා කියලා අපිට ඒ වෙලාවේ කතා කරේ නෑ ඒ මිසරයා එහෙමත් නැත්නම් ඒ ප්‍රොතිපර් ඔහුගේ හැම දේපලක්ම යෝසප්ට ලියලා දුන්නා කියලා. නෑ. මොකද්ද සපලත්වය එතන කතා කරන්නේ? කතා කරන්නේ සපලත්වය ඔහුගේ හදවතේ තිබ්බා. අද ජීවිතයේ ඊ타ත්ම වැදගත් දේ අපි අවධානය යොමු කරන්න ඕනේ, අපි දැනගන්න ඕනේ දේ තමයි මේ පිටස්තර සපලත්වය, භෞතික සපලත්වය නෙමෙයි. ඔබේ හදවත නැමැති මාලිගාවේ සපලත්වය කරුණු කොටගෙන පිටස්තරය ඉන්න ඔබ වටේ ඉන්න අය, ඔබ ඉන්න ගම, ඔබ ඉන්න නගරය, ඔබ කරන රැකියාව, ඔබ ආශ්‍රය කරන පවුල් හැම කෙනෙක්ම ඔබ කරුණු කොටගෙන දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. මොකද ඔබ තමයි ලෝකයේ ආලෝකය. මතක තියාගන්න යෝසප් කිසි සතයක්වත් ඒ දවස්වල ගෙනිච්චේ නැහැ මිස්රයට. නමුත් දෙවියන් වහන්සේ ඔහුව සඵල කරා. නමුත් ඔහුගේ සඵලත්වය කොයිද රඳා තිබ්බේ? ඔහුගේ හදවතේ. මොකද්ද මේ හදවතේ කතා කරන මේ සඵලත්වය? ඔහු හැමතිස්සම ස්වාමින් වහන්සේව විශ්වාස කරා. ඔහුට දේව බය තිබ්බා. ඔහු දෙවියන් වහන්සේ එක්කල උදේ හවස රෑ හැම වෙලාවෙම සම්බන්ධතාවයක් තිබ්බා. කතා බහක් තිබ්බා. උන්වහන්සේගේ මඟ පෙන්වීම, උන්වහන්සේගේ අනුගමනය ඔහු හැමතිස්සම බලාපොරොත්තු වුණා. ඔහු කිව්වා ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රඥාව මට දෙන්න මේ දේවල් පාලනය කරන්න කියලා. ඉතින් ඔහු ඉල්ලපු නිසා දෙවියන් වහන්සේගෙන් ඔහු කන්නලව් කරපු නිසා දෙවියන් වහන්සේ යෝසප්ට ආශිර්වාද කරා. ඒ යෝසප්ගේ ආශිර්වාදය කරුණු කොටගෙන ඒ පාරාවෝ ඒ හිටපු ප්‍රොතිපර් සමාවෙන්නේ හිටපු ප්‍රොතිපර් ඔහුගේ නිවසේ හිටපු අයත් ඒ ප්‍රොතිපර් කරුණු කොටගෙන ඔහු වටා හිටපු හැම කෙනෙක්ම ආශිර්වාද ලැබුවා. ඒක තමයි බයිබලේ කතා කරන්නේ. අපි ඒ දේ දැන් මෙනෙහි කරන්න යනවා. ඊට පස්සේ අපි කතා කරන්න යනවා කොහොමද ඒ දේ අද අපේ ජීවිතේ අපි ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් මෙතන කියනවා ඊට පස්සේ ස්වාමින් වහන්සේ යෝසප් සමග ඌසේක ඔහු සපලත් වූ මිනිසෙක්ව තම ස්වාමී වූ මිශ්‍රයාගේ ගෙයි සිටිසේක. ඔහුගේ ස්වාමින් වහන්සේ ඔහු සමග සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණු වෙන්නට සලස්වන බවත් දුටුසේක. ස්වාමින් වහන්සේ යෝසප් සමග සිටියා කියලා ඒ ප්‍රොතිපර් ඔහු දැක්කා. අන්න ඒක තමයි අද ඊ타ත්ම වැදගත් දේ. සමහර වෙලාවට අපේ භෞතික සඵලත්වය අපි පෙන්වනවා හුඟක් වෙලාවට අපේ ඇඳුමෙන්, අපේ දේපල වලින්, අපේ වාහන වලින්, අපි මුතු මැණික් රත්තරන් අපි ඇඳගෙන අපි පෙන්නනවා අපි සඵලයි කියලා. සමහර වෙලාවට ඇතුළාන්තයේ හුඟක් ඔබ ප්‍රශ්න, පීඩා, කරදර වලින් යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ යෝසප්ගේ සඵලත්වය ඒ ගෙදර ඉන්න ස්වාමියා ඔහු වටේ ඉන්න කට්ටිය දැක්කේ කොහොමද දන්නවද? ඔහුගේ ක්‍රියාව, ඔහුගේ හැසිරීම, ඔහුගේ කතාව කරන කොටගෙන. ඔහු දැක්කා ඔහු අත තබන හැම දෙයකම ස්වාමින් වහන්සේ ආශිර්වාද කරනවා. ස්වාමින් වහන්සේ සඵල කරනවා. ස්වාමින් වහන්සේ යහපත් කරනවා. ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන මනුෂ්‍යයන් දැක්කා. ඉතින් පළවෙනි දේ කිතුණුවෙක් හැටියට, ඔබ දේව දරුවෙක් හැටියට, ඔබ පළවෙනි දේ මතක තියාගන්න ඕනේ. ඔබ මොන දේ කරත් ස්වාමින් වහන්සේ ඔබ සමග ඉන්නවා. දෙවනි දේ ඔබ කරන හැම දෙයක්ම අන් මනුෂ්‍යයන් දකින්න ඕනේ. ඔබ කරන හැමදේම අන් මනුෂ්‍යයන් දකින්න. ඒ කියන්නේ ඔබගේ සඵලත්වය පිටාර ගලන්න ඕනේ. ඔබ වටේ ඉන්න අය ඔබ තුලින් ක්‍රිස්තුස් වහන්සේව දැකීමෙන්. ඒ කියන්නේ අපි අද
පිටස්තරෙන් ඇතුලේ පිටස්තර දේ ඇතුළට අරගෙන ජීවත් වෙන මනුෂ්‍යයන් නෙමෙයි. ඇතුළාන්ත දේ පිටස්තරයට පෙන්වලා ජීවත් වෙන මනුෂ්‍යයන්. මොකද්ද මම මේකෙන් කතා කරන්නේ? සමහරවිට පාස්ටර් මට මේක තේරුන්නේ නැහැ කියලා ඔබ කියන්න පුළුවන්. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් මුල් දිනේ දෙවියන් වහන්සේ ආවා අප සමග ජීවත් වෙන්න. එතකොට අපිට අද මඟ පෙන්වන්නේ, අපිව ගෙන යන්නේ අද අපේ ඇතුළාන්තයේ අප තමග ජීවත් වෙන දෙවියන් වහන්සේගේ ආත්මය. එහෙමත් නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට අපේ ඇතුළාන්ත මනුෂ්‍ය අපේ සඵල වෙනකොට අපේ මේ සඵලත්වය පිටාර ගලන්ට යනවා. අපේ ඇතුළාන්ත මනුෂ්‍ය සඵල වෙනකොට ඒ කියන්නේ මගේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ කළ සඵල වෙනකොට මගේ සඵලත්වය පිටස්තරයේ මනුෂ්‍යයන් දකින්න යනවා. ඇතුළ සඵල වෙනකොට පිටස්තර මනුෂ්‍යයන් දකින්න යනවා. ඒ පිටස්තර මනුෂ්‍යයන් දකින්න යන්නේ හුඟක් වෙලාට ඔබගේ ජීවිතේ ඔබ කතා කරන, ඔබ මෙනෙහි කරන, ඔබ අධ්‍යයනය දේ කරන කරුණු කොටගෙන. එහෙමත් ඔබගේ අවශ්‍යතාවය පළවෙනි දේ කිතුණුවක් හැටියට ඔබගේ සඵලත්වය ඔබට අවශ්‍ය නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඔබේ හදවත යොමු කරන්න ඕනේ. හදවත යොමු කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට කතා කරනවා 39 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. යෝසප් ඔහුගේ කරුණාව ලැබ ඔහුට මෙහෙ කළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියක් කොට තමා සන්තක සියල්ල ඔහු අතට බාර දුන්සේක. ඔහු තමාගේ ගෙට සහ සමාසන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමින් වහන්සේ යෝසප් නිසා මිසරයාගේ ගෙට ආශිර්වාද කරසේක. ගෙයි සහ කෙතේ ඔහුට තිබුණා වූ සියල්ල ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. ඔහුට තිබුණා වූ සියල්ල. මතක තියාගන්න යෝසප්ට තිබුණු සියල්ල නෙමෙයි. ප්‍රොතිපරට ඔහුගේ ගෙදර ස්වාමියාට තිබූ සියල්ල ඔහු කරුණු කොටගෙන ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. මේ වෙලාවේ දෙවියන් වහන්සේ මට පණිවිඩයක් ඔබට දෙන්න කියලා කියනවා. අද හුඟක් වෙලාට ලෝක ආර්ථිකය දුර්වලයි කියලා මිනිස්සුන් කතා කරනවා. ආර්ථික විශේෂඥයන් කතා කරනවා කවදාවත් නොදකපු ආර්ථික විප්ලවයක්, පසුබෑමක් මේ කාල සීමාවල දකින්න වෙන්න මිනිස්සුන්ට දකින්න වෙයි කියලා. ඔබ ජීවත් වෙන රටේ, සමහර වෙලාවට ඔබ ජීවත් වෙන නගරේ මේ දේවල් මිනිස්සුන් කතා කරන්න පුළුවන්. ඔබ පොත්පත්වල, ප්‍රවෘත්තිවල ඔබ හුඟක් වෙලාට මේ දවස්වල අහන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ රැකියා කරන ස්ථානයේ ඔබේ බොස්ලා, එහෙමත් නැත්නම් ඒ රැකියාව බාරව ඉන්න කම්පැනි කට්ටිය කියන්න පුළුවන් ආර්ථිකය දුර්වලයි, අපි ජොබ් කට්ස් වලට යනවා, සමහර වෙලාවට ඔබගේ රැකියාව අහිමි වෙන්න පුළුවන් කියලා අද ඔවුන් සඳහන් කරන්න යනවා. නමුත් මම එක දෙයක් මේ වෙලාවේ ඔබට කතා කරන්න ඕන. දෙවියන් වහන්සේ මේ පණිවිඩය මේ වෙලාවේ මට දුන්නා ඔබ සමග බෙදා ගන්න කියලා. ඔබ කොයි ස්ථානයක වැඩ කරත්, ඔබ සමහර වෙලාවට ඔබේම ව්‍යාපාරයක් ඔබ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් එහෙමත් නැත්නම් ඔබ කම්පැනි එකකට බැඳිලා ඒ කම්පැනි එකට ඔබ සේවය කරනවා ඇති. මතක තියාගන්න පළවෙනි දේ, ලෝකේ මනුෂ්‍යයන්, ලෝකේ ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. නමුත් අපි කරුණ කොටගෙන ලෝකේ ස්වභාවය, ලෝකේ වාතාවරණය දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. මොකද්ද මම මේකෙන් අදහස් කරන්නේ? ඔබ කොයි ස්ථානයේද අද වැඩ කරන්නේ? මේක ඔබගේ පෞද්ගලික ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ඔබ කම්පැනි එක වැඩ කරන්න පුළුවන්. නැවත මම ඔබට කියනවා, කොයි වෙලාවෙත් කනස්සලු වෙන්න එපා, දුක් වෙන්න එපා මේ ලෝකේ මිනිසයන් කතා කරන දේ හිතලා. මතක තියාගන්න, යෝසප් සමග ස්වාමින් වහන්සේ හැම වෙලාවෙම ගමන් කරා. ස්වාමින් වහන්සේ අතෑරියේ නෑ. ඔව් වටේ ඉන්න අය ඔව්ව අතෑරියා. ඔව්ව එපා කරා. ඒ වගේම අද දවසේ ඔබ කරුණ කොටගෙන ඔබ ස්වාමින් වහන්සේව පිළිගත්ත දරුවෙක් නම් ස්වාමින් වහන්සේ ඔබ සමග ඔබ තුල වාසය කරනවා. ඒ නිසා ඔබ කොයි කම්පැනි එක වැඩ කරත්, ඔබ පෞද්ගලික ව්‍යාපාරයක් කරත් ස්වාමින් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඒ පළවෙනි දේ. දෙවනි දේ, ස්වාමින් වහන්සේ යෝසප් කරුණ කොටගෙන ඔහු වැඩ කරා වූ ප්‍රතිපර, ඔහුගේ දේපල ස්වාමින් වහන්සේ ආශිර්වාද කරා. ඔහුගේ සේවකයන් ආශිර්වාද කරා. ඔහු කරුණ කොටගෙන
ප්‍රතිපර්ව දෙවියන් වහන්සේ සඵල කරා. යෝසප්ව සඵල කරනවා වගේම. මොකද යෝසප්ගේ සඵලත්වයේ තිබ්බේ හදවතේ. නමුත් ප්‍රතිපර්ගේ සඵලත්වය මිනිසයන් දැක්කේ ඔහුගේ පිටස්තර දේ දැකලා, ඔහුගේ දේපල, ඔහුගේ වස්තුව දැකලා. ඒ නිසා මම අද ඔබට කියනවා, ඔබ තුල ඔබ සමග දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේගේ ආත්මය ඉන්නවා ඔබගේ හදවතේ. ඒක තමයි අවශ්‍ය සඵලත්වයේ පළවෙනි දේ. දැන් ඔබ තුල ඔබ සමග දෙවියන් වහන්සේ වාසය කරන නිසා ඔබ රාජකාරී කරන කොයි ස්ථානයේ හෝ වේවා, දෙවියන් වහන්සේ ඔබ තුලින් ඔබ කරුණු කොටගෙන ඒ රාජකාරී කරන ස්ථාන, ඒ කම්පනීස් උන්වහන්සේ සඵල කරන්නට යනවා. ඔබ පෞද්ගලික ව්‍යාපාරයක් කරනවා නම් මතක තියාගන්න, මොන වාතාවරණය, මොන ප්‍රශ්නය, මොන ගැටලුව ආවත් ඔබ සමග ඔබ තුල ස්වාමීන් වහන්සේ ඉන්න නිසා ඔබ කරුණු කොටගෙන ඔබගේ ව්‍යාපාරය උන්වහන්සේ සඵල කරන්නට යනවා. ඔබගේ කම්පැනි එක ඔබ කරුණු කොටගෙන උන්වහන්සේ සඵල කරන්නට යනවා. ඔබ සමහර වෙලාවට ඒ කම්පැනි එකේ පියන් කෙනෙක් වෙන්න ඇති. ඔබ ලිපිකරුවෙක් වෙන්න ඇති. ඔබ සමහර වෙලාවට මෙසෙන්ජර් කෙනෙක් වෙන්න ඇති. ඔබ සමහර වෙලාවට ටී බොයි කෙනෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඔබ ඒ රාජකාරී කරන සැන වැසිකිලි හොදන්නෙක් වෙන්න ඇති. ඔබ පොළව පොලිෂ් කරන කෙනෙක් වෙන්න ඇති. ඔබ මැනේජර් කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න, ඔබේ රැකියාවේ පොසිෂන් එක මොනවා වුණත්, මොන පොසිෂන් එක ඔබ හෝල් කරත්, ඔබ ඒ ස්ථානයේ වාසය කරන නිසා, ඒ ස්ථානයේ ඔබ පය තබන නිසා, ඒ ස්ථානයේ ඔබට පඩියක් ගෙවන නිසා ස්වාමින් වහන්සේ ඔබ කරුණු කොටගෙන ඒ ස්ථාන ආශිර්වාද කරන්නට යනවා. ඒකයි බයිබලයේ විශේෂයෙන් කිව්වේ මේ වචනේ නැවත නැවත මම ඔබට කියන්න ඕනේ. මොකද්ද? උප්පත්ති 39 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මේක තමයි දෙවියන් වහන්සේ අද ඔබට කතා කරන දේ. මොකද්ද කියන්නේ? ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලට ප්‍රධානියා කළ තැන් පටන්. කවුද? ප්‍රොතිපර් යෝසප් ප්‍රධානියා කරපු ස්ථානයේ ඒ දවස කරුණු කොටගෙන ස්වාමින් වහන්සේ යෝසප් නිසා, ස්වාමින් වහන්සේ යෝසප් නිසා මිසරයාගේ ගෙට ආශිර්වාද කරසේක. ඔබ නිසා, ඔබ තුල ස්වාමින් වහන්සේ රැඳිලා ඉන්න නිසා ඔබ කරන ව්‍යාපාරය, ඔබ රාජකාරී කරන ස්ථානය ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ස්වාමින් වහන්සේ සඵල කරන්නට යනවා. මොකද යෝසප් කරුණු කොටගෙන නැවත නැවත මං කියනවා, ප්‍රොතිපර් ඒ මිස්රයේ නායකයාගේ ගෙදරට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. එච්චර විතරක් නෙමෙයි, ඔහු ගෙයිද කෙතෙහිද ඔහුට තිබුණා වූ සියල්ල ස්වාමින් වහන්සේ ආශිර්වාද කරසේක. අද ඔබ ව්‍යාපාර කරන, නැත්නම් ඔබ රැකියා කරන ස්ථානය උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඔබ කරුණු කොටගෙන මතක තියාගන්න, දෙවියන් වහන්සේ උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ඉඳන් 5 වෙනි පදයට ඔබට මට අද කතා කරා. උන්වහන්සේ උප්පත්ති 39 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කිව්වේ යෝසප් සමග ස්වාමින් වහන්සේ හිටියා කියලා. අද දවසේ ලෝකයේ මොන විනාශකාරී කතා කරත්, විනාශයක් ගැන කතා කරත්, ස්වාමින් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඒක පළවෙනි දේ. දෙවෙනි දේ 39 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. ඒ මිසරයාගේ ගෙට විතරක් නෙවෙයි, ඔහුගේ ගෙත විතරක් නෙවෙයි, ඔහු කරුණු කොටගෙන ඒ මිසරේ හිටපු හැම මිනිසෙක්ම, ඔබට පුළුවන් උප්පත්ති 40 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පරිච්ඡේදයේ කියන්න මේ යෝසප් කියන පුද්ගලයා අන්තිමට ඒ මිසරේ ඊජිප්තුවේ අගමැති ධූරය දරන තරමට දෙවියන් වහන්සේ ඔහුව උසස් කරා. ඇයි? ස්වාමින් වහන්සේ හැම තිස්සම යෝසප් එක්කලා ගියා. ඒ නිසා අද දවසේ මම ඔබට කතා කරනවා, ඔබ මොන ස්ථානය, මොන පොසිෂන් එක හෝල් කරත්, ඔබ ව්‍යාපාර කරන ස්ථාන, ඔබ රැකියා කරන ස්ථානය, දෙවියන් වහන්සේට පුළුවන් ඔබට ඒ ස්ථානයේ උසස්ම ස්ථානය, උසස්ම පොසිෂන් එක ස්වාමින් වහන්සේට දෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය එක දෙයයි, ඔබ ස්වාමින් වහන්සේව විශ්වාස කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි දේ අද දවසේ මම ඔබට කියන්න ඕනේ, මොන දේ කතා කරත් ලෝකේ මිනිසයන්
ඔබ දේව දරුවෙක් නිසා, ඔබ දෙවියන් වහන්සේට අයිති නිසා, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා, දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබව ගෙන යන නිසා, ඔබ කොයි රටකට, කොයි නුවරකට මොන රැකියාව කරත් ඒ රැකියාව කරන ස්ථානයේ ඔබව ආශිර්වාද කරනවා විතරක් නෙමෙයි, ඔබ කරුණ කොටගෙන ඒ රැකියා ව්‍යාපාරය උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඒ රැකියාවේ ඉන්න කම්පැනියේ ඩිරෙක්ටර්ස්ලා, ඕනර්ස්ලාට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඒ අය දකින්ට යනවා ඔබ කරුණ කොටගෙන තමයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න කියලා. ඒ නිසා මතක තියාගන්න, කවුරු අතෑරියත් පළවෙනි දේ ස්වාමීන් වහන්සේ ඔබව අතාරින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබට ආදරයි. හලෙලූයා. ඒ නිසා විශ්වාසය උන්වහන්සේ කොයි වෙලාවත් අවිශ්වාස කරන්න එපා, පසුබැටින්න එපා, දුර්වල වෙන්න එපා, කනස්සලු වෙන්න එපා, අඬන්න එපා, බය වෙන්න එපා, තැති ගන්න එපා. ස්වාමින් වහන්සේ ඔබ සමග. යෝසප් සමග 39 වෙනි පරිච්ඡේදයේ උප්පත්ති 2 වෙනි පදේ කතා කරපු ඒ යෝසප් සමග හිටපු දෙවියන් වහන්සේ අද ඔබ සමගත් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ විශ්වාසව පොරොන්දුව ඉන්නවා. ඔබට විතරක් නෙමෙයි, ඔබගේ පවුලේ අයට විතරක් නෙමෙයි, ඔබ වටේ ඔබ අවට ඉන්න හැම කෙනෙක්ටම ඔබ කරුණ කොටගෙන උන්වහන්සේ ආශිර්වාද කරන්න. ඔබට දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පීඨයි. ආමෙන්.